අයිබෝන් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ ව්‍යාපාර සහ රජය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. අපි ආර්ථිකයක් ගත්තාම මේ ආර්ථිකය තුල ව්‍යාපාර රජය පාරිභෝගිකයෝ කියන්නේ කුටුම්බ මේ හැම දෙනෙක්ගේම අන්තර් ක්‍රියාකාරීත්වයෙන් තමයි ආර්ථිකයක් හැදිලා තියෙන්නේ. එතකොට අපි අද බලනවා කොහොමද ආර්ථිකයකට ව්‍යාපාර වැදගත් වෙන්නේ සහ ව්‍යාපාර වලට කොහොමද ආර්ථිකයක් වැදගත් වෙන්නේ කියන එක. එතකොට අපි දන්නවා ලෝකේ රටවල් ගත්තාම විවිධ රටවල එකිනෙකට වෙනස් ආර්ථික ක්‍රමයන් තියෙනවා. අපි කියන්නේ ප්‍රාග්ධන ආර්ථික තියෙනවා, සමාජ ආර්ථික සෝෂලිස්ට් ඉකොනොමීස් තියෙනවා, එහෙම නැත්නම් මිශ්‍ර ආර්ථික තියෙනවා, නිදහස් ආර්ථික ක්‍රම තියෙනවා. එතකොට මේ හැම දෙයකම ගත්තත් එකිනෙකට වෙනස් වෙන ලක්ෂණ තිබ්බත් පොදුවේ ගත්තොත් මේ හැම ආර්ථිකයකම රජයේ භූමිකාවක් තියෙනවා. රජය විසින් ක්‍රියාත්මක කරන භූමිකාවක් තියෙනවා. ආර්ථිකයක් ගත්තොත් ඒ ආර්ථිකයේ තියෙන මූලික අරමුණු කීපයක් තියෙනවා. ආර්ථික වර්ධනය, සංවර්ධනය තමයි මූලිකවම තියෙන අරමුණු. ඊට අමතරව ස්ථාවර ආර්ථිකයක් ගොඩනංවා ගැනීම සහ පූර්ණ සේවා නියුක්තියකට ළඟාවීම, උද්දමනය පාලනය කිරීම වගේ සාර්වාර්ථික අරමුණු තියෙනවා හැම ආර්ථිකයකටම. ඒතොර රජයන් තමයි ඒ ආර්ථික අරමුණු කරා යන මූලික වගකීම තියෙන්නේ ඒ පවතින රජයට ඒ ආර්ථිකයේ පවතින රජයට තමයි ඒකේ මූලිකම කාර්යභාරය යොමු වෙලා තියෙන්නේ. එතකොට කොහොමද ඒ ආර්ථික අරමුණු කරා යද්දී රජයක තියෙන භූමිකාව ව්‍යාපාර වලට බලපාන කියන එක තමයි අපි මේ මාතෘකාව යටතේ කතා කරන්නේ. ඒතර මේ මාතෘකාව යටතේ අපි උපමාතෘකා 6ක් කතා කරනවා. ව්‍යාපාර සඳහා රජයේ මැදිහත් වීම අපි මූලිකවම කතා කරනවා. ඊපස්සේ දෙවැනි සෙක්ෂන් එකේදී අපි කතා කරනවා රජයේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී ව්‍යාපාරවල කාර්යභාරය. ඒතකොට පළවෙනියට කතා කරනවා ව්‍යාපාර වලට රජයේ දායකත්වය. දෙවැනි කොටසදී අපි කතා කරනවා ව්‍යාපාර වලින් රජයට තියෙන දායකත්වය. ඊට පස්සේ ආර්ථිකයක් ගත්තොත් ආර්ථික ප්‍රතිපත්ති කියන එක හරිම වැදගත්. ඒ ආර්ථිකයේ වර්ධනය සහ සංවර්ධනය කරා යනකොට. ඒතර ආර්ථික ප්‍රතිපත්තීන් අපි කතා කරනවා. මූලිකවම ආර්ථික ප්‍රතිපත්තීන් අපි දෙකක් කතා කරනවා. මුදල් ප්‍රතිපත්තිය සහ ෆිස්කල් ප්‍රතිපත්තිය. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂාව හරිම වැදගත් සාධකයක් ව්‍යාපාර තුල. ඒතර අපි පාරිභෝගික ආරක්ෂාව කතා කරනවා සහ අවසාන වශයෙන් පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ වගකීම කතා කරනවා. එතකොට මෙන්න මේ කරුණු 6 ඔස්සේ තමයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. අපි මුලින්ම බලමු කොහොමද රජයක් ව්‍යාපාරවලට දායක වෙන්නේ. එහෙම නැත්නම් බලපෑම් කරන්න මොන විදිහටද කියලා. ඒතර රජයක් ව්‍යාපාරවලට විවිධාකාරයෙන් බලපෑම් කරනවා. ඒක ව්‍යාපාර ක්ෂේත්‍රය පාලනය කරන්න, ඒ උදෙසා අවශ්‍ය පහසුකම් සපයන්න. මොකද ව්‍යාපාරවලට තනියෙන්ම බෑ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. තමන්ට ප්‍රාග්ධනය තිබූ පමණින්ම ව්‍යාපාරයකට ව්‍යාපාර කටයුතු කරගන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය වටපිටාවක් තියෙන්න ඕනේ. ඒක ආර්ථික ස්ථායී වෙන්න ඕනේ. ඊට අමතරව අවශ්‍ය අනිකුත් පහසුකම් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට යටිතල පහසුකම් තියෙන්න ඕනේ. හොඳ යටිතල පහසුකම් පද්ධතියක් තියෙන්න ඕනේ. හොඳ ප්‍රවාහන සේවාවක් තියෙන්න ඕනේ. හොඳ සංනිවේදන ක්‍රම තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ යටිතල පහසුකම් හොඳට ගොඩනැගිච්ච සංවාජන වෙච්ච යටිතල පහසුකම් තියෙන්න ඕනේ. සහ ඊට අමතරව ව්‍යාපාර කරගෙන යන්න අපිට අවශ්‍ය හොඳ නීතිමය පසුබිමක් තියෙන්න ඕනේ. නීත්‍යානුකූල පසුබිමක් තියෙන්න ඕනේ. ආර්ථික ස්ථායීතාවයක් තියෙන්න ඕනේ. ඔය කියන කරුණු ඔක්කොම තියෙන තැනකදී තමයි ව්‍යාපාරවලට සාර්ථකව තමන්ගේ ව්යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන්. එතකොට රජයේ තියෙන මූලික වගකීම තමයි ඒ අවශ්‍ය පහසුකම් සහ හොඳ ආර්ථික පසුබිමක් ව්‍යාපාරිකයන්ට සකස් කර දීම. එතකොට ඒ උදෙසා ඒ කාර්ය කරගෙන යද්දී රජයක් ව්‍යාපාරවලට බලපෑම් කරන ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. රජයක් කියලා කිව්වොත් ඒ රජයේ අපිට ප්‍රධාන අපි කියන්නේ governing bodies 3ක් තියෙනවා.
මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන කිව්වහම නගර සභා, නාගරික සහ මහනගර සභා කියලා කොටස් කීපයක් තියෙනවා. ඒතර මේ හැම අංශයකින්ම රජයක් කියලා කියන්නේ මේ හැම දෙයකම එකතුවක්. මධ්‍යම රජයේ, පළාත් සභා, පළාත් පාලන ආයතන කියන හැම එකකින්ම තමයි රජය කියන එක දේ සමන්විත වෙන්නේ. ඒතර මේ හැම අංශයක්ම ව්‍යාපාරවලට දායක වෙනවා. අපි බලමු කොහොමද මේ ව්‍යාපාරවලට රජය බලපෑම් කරන්න කියලා. එතකොට මම මුලින්ම සඳහන් කරා වගේ රජයක් ව්‍යාපාරවලට අවශ්‍ය සියලු පහසුකම් සලසලා හොඳ ආර්ථික වටපිටාවක්, එන්වයරන්මන්ට් එකක්, හෙල්දි එන්වයරන්මන්ට් එකක් ව්‍යාපාරිකයන්ට සලසා දෙන්න ඕනේ. එතකොට රජයක් කොහොමද මැදිහත් වෙන්නේ? ඒ අරමුණු දෙසා රජය කොහොමද මැදිහත් වෙන්නේ? එකක් තමයි යටිතල පහසුකම් සැපයීම. මම කලින් කිව්වා වගේ. කියන්නේ ව්‍යාපාර කරගෙන යද්දී ව්‍යාපාරිකයන්ට ඕනේ හොඳ ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අවශ්‍ය පසුබිමක් තියෙන්න ඕනේ. ඒතකොට එතනදී sannivedana පහසුකම් තියෙන්න ඕනේ, ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕනේ, මාර්ග පහසුකම් තියෙන්න ඕනේ, සහ ජලය මේ කියන හැම විදිහකම යටිතල පහසුකම් තියෙන්න ඕනේ. එතකොට ඒ යටිතල පහසුකම් ලබා දීමේ මූලිකම වගකීම තියෙන්නේ රජයකට. ඊට අමතරව රජයක් තරඟකරුවෙකු විදිහකටත් දායක වෙනවා. සමහර අංශවල රජයේ තරඟකරුවෙක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් sannivedana ශේෂ්ත්‍රය තුල රජයේ තරඟකරුවෙක්. රජය ගත්තොත් රාජ්‍ය අනුබද්ධ රූපවාහිනී නාලිකා තියෙනවා. ගුවන් විදුලි නාලිකාවක් තියෙනවා. එතකොට sannivedana ආයතනයක් තියෙනවා. ඒවා රාජ්‍ය මැදිහත් වීම. එතකොට තරඟකරුවෙක් වෙනවා. අපි ඛනිජ තෙල් ගත්තොත් ඒක එක මැදිහත් වීමක්. මේ විදිහට. සහ තව අතකින් රජය පාරිභෝගිකයෙක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කෘෂිකර්මාන්තය තුල රජය ඉතාමත්ම හොඳ ගැනුම්කරුවෙක්. ගොවීන්ගෙන් වී සහ එළවලු පළතුරු රජය මිලට ගන්නවා. ඒ පාරිභෝගිකයෙක් විදිහට. එතන මූලික අරමුණ තියෙනවා ඒ ගොවීන් ආරක්ෂා කිරීම එක අරමුණක්. ඒතර රජය ඒ ආකාරයේ ගනුදෙනුකරුවෙක් විදිහටත් මැදිහත් වෙනවා. සහ ප්‍රතිපත්ති සම්පාදනය. ඊටාත්ම වැදගත් කාරණාව තමයි මැදිහත් වීමක් තමයි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. ඒතර රටක ආර්ථිකයක කටයුතු කරගෙන යද්දී විවිධාකාරයේ ප්‍රතිපත්ති අපිට අවශ්‍ය වෙනවා. ප්‍රතිපත්ති සම්පාදනය කරන්න වෙනවා. ඒතර අපි මේ ප්‍රතිපත්ති සම්පාදනය ගැන වෙනමම සෙක්ෂන්ස් දෙකකදී කතා කරනවා. ඒතර එහෙම මැදිහත් වීමක් කරන්න ඕනේ ආර්ථික ස්ථායීතාවය සහ ආර්ථික වර්ධනය සංවර්ධනය කරා යද්දී අපිට හොඳ ප්‍රතිපත්ති ෆ්‍රේම්වර්ක් එකක් තියෙන්න ඕනේ. නීති රීති පැනවීම. ඒතර ව්‍යාපාර ශාස්ත්‍රයට ආර්ථික කටයුතු සඳහා හොඳ නීතිමය පද්ධතියක් තියෙන්න ඕනේ. ඒක පාරිභෝගිකයෝ ආරක්ෂා වෙන්න ඕනේ, නිෂ්පාදකයන්ගේ සුබ සාධනය තියෙන්න ඕනේ, සමාජ සුබ සාධනය ඇති වෙන්න ඕනේ. මේ හැම කියන තැනකම හරිම කාර්යක්ෂමව සහ සඵලදායී වේ දේවල් වෙන්න හොඳට අපි කියන්නේ ස්ටැබ්ලිෂ් වෙච්ච නීති පද්ධතියක් තියෙන්න ඕනේ ආර්ථිකයට. සහ අවසාන වශයෙන් බදු එකතු කරන්නෙක් විදිහට. ඒතොර රජය ගත්තොත් රජයේ මූලිකම ආදායම් මාර්ගය රාජ්‍ය බදු. එතකොට රජයේ බදු එකතු කරගන්නෙක් විදිහටත් කටයුතු කරනවා. එතකොට මේ හැම මේ තියෙන්නේ එකිනෙක වෙනස් විදිහට රජයට කොහොමද ව්‍යාපාර ශාස්ත්‍රය හරහා ඒ ව්‍යාපාර ශාස්ත්‍රය සංවර්ධනය සඳහා දායක වෙන්න පුළුවන් කියන කාරණා ටික. එතකොට අපි උදාහරණයක් ගත්තොත් එක මැදිහත් වීමක් තමයි යටිතල පහසුකම් සැපීම. අපි බලමු යටිතල පහසුකම් වලට රජය කොහොමද මැදිහත් වෙන්නේ. දැන් මං කිව්වා රජය කියලා කිව්වහම ඒකේ අංශ තුනක් තියෙනවා. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. එතකොට යටිතල පහසුකම් සැපීම සම්බන්ධව කොහොමද මේ ආයතන තුන සම්බන්ධ වෙන්නේ කියලා බැලුවොත් මධ්‍යම රජය විදුලිය ලබා දීම වගේ කාර්යයක් වගේ යටිතල පහසුකමක් වගකීම තියෙන මධ්‍යම රජයට. එතන මාර්ග නඩත්තු කිරීම කියන කාරණාවට ආවොත් ඒකත් අපේ යටිතල පහසුකමක්. එතකොට ඒ ගැන වගකීම තියෙන පළාත් සභාවලට. එතන කුණු එකතු කිරීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම වගේ කාරණාවක් වගේ මැදිහත් වීමක් ගත්තොත් ඒ වගකීම තියෙන්නේ පළාත් පාලන ආයතනවලට. ප්‍රාදේශීය සභා, නගර සභා ඒ වගේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි රජයක් විවිධ ව්‍යාපාර කටයුතු වලට විවිධ ව්‍යාපාර අංශ වලට දායක වෙන්නේ ඒ ආයතන හරහා.
එතකොට ව්‍යාපාර සඳහා රජයේ මැදිහත් වීමේ වැදගත්කම මොකක්ද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ව්‍යාපාර වල හොඳ කියන්නේ ව්‍යාපාර පැවැත්මට මම කලින් කිව්වත් වගේ ව්‍යාපාර පැවැත්මට ඒ වගේ සාර්ථකත්වයට රජයේ මැදිහත් වීම හරිම අත්‍යවශ්‍යයි. ව්‍යාපාරයක් හොඳින් කරගෙන යාමට මේ කියන දේවල් අවශ්‍ය නීතිමය රාමුවක් ඕනේ, යටිතල පහසුකම් ඕනේ, අනිකුත් සහන ඕනේ, මේ හැම දෙයක්ම අවශ්‍යයි. එතකොට ඒ වගේ දේවල් වෙන එන්වයරන්මන්ට් එකක් තුළ පරිසර තත්ත්වයක් තුළ ව්‍යාපාර නිතැතින්ම පෙළඹෙනවා ඒගොල්ලෝගේ ව්‍යාපාර ලියාපදිංචි කරන්න. මොකද ලියාපදිංචිය කියන දේ හරිම අත්‍යවශ්‍ය කාරණාවක් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ. ඒක ව්‍යාපාරිකයාටත් වාසියක් මෙන්න මේක පාරිභෝගිකයන්ටත් රජයටත් හරිම වැදගත් කාරණාවක්. මොකද ව්‍යාපාර ලියාපදිංචි වීම තුලින් රජය ඉටු කරගන්න පරමාර්ථ තියෙනවා, පාරිභෝගික විදිහට අපිට ඉටු කරගන්න තියෙන පරමාර්ථ තියෙනවා, සහ ව්‍යාපාරික විදිහට ඒගොල්ලොන්ගේ පරමාර්ථ වලටත් පිටුවහල් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ආර්ථිකයක තියෙන කුඩාම ඒකකය තමයි පවුල කියලා කියන්නේ. ඒතර දෙදෙනෙක් විවාහ වීමකදී විවාහය ලියාපදිංචි කරනවා. ඒ ලියාපදිංචි කරන්නේ ඒකට අවශ්‍ය නීතිමය රාමුවක් ලබා දෙන්න. මොනම හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අන්න එතනදී ඒ විවාහය ලියාපදිංචි කිරීම කියන කාරණාව හරිම වැදගත් වෙනවා. ඒක පාර්ශව දෙකටම. ඒ වගේ තමයි ව්‍යාපාරත් ලියාපදිංචි කිරීම තුලින් අපිට සැලසෙන වාසි ප්‍රමාණය වැඩි. ඒක ව්‍යාපාරිකයන්ටත් ඒකේ වාසි තියෙනවා, රජයටත් ඒකේ වාසි තියෙනවා, පාරිභෝගිකයන්ටත් ඒකේ වාසි තියෙනවා. ඒ වගේම ව්‍යාපාර රෙජිස්ටර් වෙලා ඉන්න එකේ ඒ ව්‍යාපාරයේ කීර්ති නාමයටත් බොහෝ ලෙස බලපාන. දැන් උදාහරණයක් විදිහට අපි ගියොත් රෙස්ටොරන්ට් එකකට එහෙම නැත්නම් බෙහෙත් ගන්න බෙහෙත් ශාලාවකට කොණ්ඩේ කපන්න සැලූන් එකකට මේ හැම තැනකදීම ඔයගොල්ලෝ දැකලා ඇති. ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා ඒගොල්ලෝගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය. ඒක ඒ සහතිකය ඩිස්ප්ලේ කිරීමෙන් අරමුණ තමයි ඒගොල්ලොන්ට අපිට මේකට නීතිමය රාමුවක් තියෙනවා කියන එක පේන. ඒකට එහෙම තැනකට යන්න අපි කැමතියි. මොකද මොනවා හරි දෙයක් වුණොත් අපි දන්නවා මේකෙදි ඒ ප්‍රොටෙක්ෂන් එකේ ආරක්ෂණය තියෙනවයි කියන එක. ඒකට ඒක කීර්ති නාමය ඉහළ යන්නත් එක හේතුවක් වෙනවා. සහ රටේ සංවර්ධනයට හොඳ ව්‍යාපාර පසුබිමක් තියෙනවා කියන්නේ ඒක රටේ සංවර්ධනයට නිතැතින්ම දායක වෙන කාරණාවක්. සහ රජය සහ මහජනතාවගේ පිළිගැනීම නිතැතින්ම ලැබෙනවා. ව්‍යාපාරයක් හරියට ඒ හරි නීතිමය පද්ධතියකට අනුව ඒ රාජ්‍ය මැදිහත් වීම සහිතව කරගෙන යනවයි කියන එකේ අනිත් තියෙන වැලියු වැඩඩ් එක වටිනාකම තමයි රජයේ සහ මහ ජනතාවගේ නිතැත්ති පිළිගැනීමට ලක්වීම. එතකොට අපි බලමු දැන් ආර්ථික අරමුණු සාක්ෂාත් කරගන්න ව්‍යාපාරවල තියෙන කාර්යභාරය මොකක්ද කියලා. දැන් අපි මේ කලින් ස්ලයිඩ් එක දක්වා කතා කරේ කොහොමද රජයේ ව්‍යාපාරවලට මැදිහත් වෙන්නේ, රජයේ කොහොමද ව්‍යාපාර සංවර්ධනයට මැදිහත් වෙන්නේ කියලා. අපි දැන් බලමු ව්‍යාපාර කොහොමද රටක ආර්ථික සංවර්ධනයට දායක වෙන්නේ කියන එක. රටක ආර්ථික සංවර්ධනය සහ වර්ධනය සහ සංවර්ධනය කියලා ගත්තාම ඕනෑම රජයක අපි ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු සාර්වත්‍රික අරමුණු කිහිපයක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි ආර්ථික වර්ධනය සහ සංවර්ධන. ඕනෑම රටක ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් ළඟා වීම සහ ඉහළ සංවර්ධනයක්. සංවර්ධනය කියලා කිව්වම ආර්ථිකමය සංවර්ධනය විතරක් නෙමෙයි. ඒකට සමාජ සංවර්ධනයත් ඇතුළත්. ඒ කියන්නේ අධ්‍යාපනය, හොඳ සෞඛ්‍ය පද්ධතියක් තිබීම මේ කියන කාරණාත් ඒකට ඇතුළත්. සහ පූර්ණ සේවා නියුක්තිය. දැන් ඕනෑම රටක් ගත්තොත් තවත් ප්‍රධාන සාර්වත්‍රික අරමුණක් තමයි ඒ රටේ තියෙන සේවා වියුක්තිය අඩු කිරීම. එහෙම නැත්නම් සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තියකට ලංවීම. හැබැයි අපි සලකා බලන අවස්ථාවකදී කිසිම රටක පූර්ණ සේවා නියුක්තිය, يعني 100%ක සේවා නියුක්තියක් නැහැ. ඉහළම සංවර්ධනය තියෙන රටෙත් යම් ප්‍රතිශතයක් 1%ක 2%ක වගේ ප්‍රතිශතයක් සේවා වියුක්තියක් තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වය. ආර්ථික ස්ථාවරත්වය. ආර්ථික ස්ථාවරත්වය කියන දේ හරිම වැදගත්. ව්‍යාපාර වලට ආර්ථික ස්ථාවරත්වය කියන දේ හරිම වැදගත්. මොකද
ව්‍යාපාර බිඳ වැටෙන මේ දවස්වල මේ කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක අපි දන්නවා ව්‍යාපාර ගොඩක් ආර්ථිකයන් ගොඩක් අස්ථාවරයි. බිඳ වැටීම් තියෙනවා. ඒ කියන්නේ ඉහළ යෑම් පහළ යෑම් වැඩි ආර්ථිකයක් ස්ථාවර නැහැ. මිල මට්ටම ස්ථාවරව තියාගන්න බැයි නම් විදේශ විනිමය අනුපාත ස්ථාවරව තියාගන්න බැයි නම් ඒ ආර්ථික ස්ථාවරත්වය අඩුයි. සාධාරණ ආදායම් ව්‍යාප්තිය. අපි රටේ සමස්ත ජනතාව අතර ආදායම් ව්‍යාප්තිය සමානාත්මතාවයෙන් බෙදිලා ගිහින් තියෙනවා. කියන්නේ සමාන. විෂමතාවය අඩු වෙන්න ඕනේ. ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය අඩු වෙන්න ඕනේ. ඊක්වලි යන්න බෑ හැමෝටම මේ 10%ක් කියන හරිය 5%ක් කියන හරිය ඒ වගේ එහෙම යන්න බෑ. නමුත් ඒ විෂමතාවයන් තියෙන්න පුළුවන්. ඒ විෂමතාවයන් අවම වෙන්න ඕනේ. දැනට තියෙන ලෝකේ තත්ත්වෙත් එක්ක ගත්තොත් බොහෝමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල තියෙන තත්ත්වයක් තමයි ආර්ථික ජාතික ආදායම ගත්තොත් ජාතික ආදායමෙන් 80ක් විතර ප්‍රමාණයක් ජනගහනයෙන් 20ක් අතර ප්‍රමාණයක් අතර තමයි බෙදිලා ගිහිලා තියෙන්නේ. එතකොට ආදායමේ 20ක් විතර තමයි ජනගහනයේ 80ක් විතර අතර බෙදිලා යන්නේ. එතකොට හරිම විෂමතාවයක් තියෙන. ඒක බොහෝමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල දකින්න ලැබෙන පොදු ලක්ෂණයක්. එතකොට සාධාරණ ආදායම් ව්‍යාප්තියක් ළඟා කර ගැනීමත් එක ආර්ථික අරමුණක්. සහ යහපත් අන්තර්ජාතික වෙළඳාම. ඒතර අපි රටක් ගත්තොත් අපි දන්නවා රටක් විදිහට අපිට ස්වයංපෝෂිත කියන සංකල්පය යටතේ ක්‍රියාත්මක වෙන්න බෑ. මේ ගෝලීයකරණය මේ ලෝකයේ තියෙන වෙන අනිකුත් දියුණු වීම තාක්ෂණික දියුණු වීම මේ කියන කාරණාත් එක්ක අපිට අයිසොලේට් වෙලා ජීවත් වෙන්න බෑ. ඒතකොට සහ එකම රටක් තුළ ඒ රටේ ජනතාවට අවශ්‍ය හැම භාණ්ඩයක් හා සේවාවක්ම නිෂ්පාදනය කරගන්නත් බෑ. එතකොට අපිට හැම වෙලේම විදේශයන් සමග ගනුදෙනු කරන්න වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපිට අවශ්‍ය ඛනිජ තෙල් අපේ රටේ තුල නිෂ්පාදනය කරගන්න බෑ. ඉතින් එතකොට අපිට ඒක වෙනත් රටකින් ආනයනය කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ රටට සුවිශේෂී අපනයන තියෙනවා. එතකොට ඒවා අපි වෙනත් රටවල් වලට අපනයනය කරනවා. එතකොට ඒ වගේ අන්තර්ජාතික සම්බන්ධතා තියෙනවා. ඒතර ඒවා ඒ අන්තර්ජාතික සම්බන්ධතා රටේ ආර්ථික දේශපාලන සමාජ කියන හැම අංශයක් කෙරෙහිම යහපත් ආකාරයෙන් බලපාන්න ඕනේ. ඒවා අහිතකර ප්‍රතිපත්ති අහිතකර අන්තර්ජාතික සම්බන්ධතාවලට අපි යා යුතු නෑ රටක් විදිහට. එතකොට මේව තමයි මූලික වශයෙන්ම සංවර්ධන ආර්ථික විද්‍යාවේ සාර්ව ආර්ථික අරමුණු වෙන්නේ ඕනෑම රජයක. රජයක කියන්නේ ආර්ථිකයක. එතකොට අපි බැලුවොත් ඔය කියන අරමුණු ඔය කියන සාර්වාර්ථික අරමුණු කරා රජයක් ළඟා වෙද්දී ක්‍රියාත්මක වෙද්දී කොහොමද ඒ අරමුණට ළඟා වෙන්න ව්‍යාපාරාංශය දායක වෙන්නේ? ව්‍යාපාරාංශයට මොන විදිහෙන්ද ඒ රජයට සහයෝගය දක්වන්න පුළුවන් ඒ කියන සාර්වාර්ථික අරමුණු ළඟා කරගන්න. එතන ප්‍රධානම කාරණාව තමයි අපි දන්නවා අපි තනි පුද්ගලයෝ විදිහටත් ව්‍යාපාර ආයතන විදිහටත් අපි රජයට බදු ගෙවන්න ඕනේ. ඒතකොට බදු ගෙවීම කියන්නේ ඒ රටේ ඉන්න පුරවැසියන්ගේ වගකීමක්. මොකද රජයේ මූලිකම ආදායම් මාර්ගය රාජ්‍ය බදු. ඒතකොට හැම ව්‍යාපාරිකයෙක්ම තමන්ට නියමිත බදු මුදල වංචා කිරීමකින් තොරව වෙනස් කිරීමකින් තොරව ඒ නියමිත පරිදි බදු ගෙවීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද බදු ආදායම තමයි රටේ අනිකුත් වියදම් වලට රජය යොදාගන්නේ. ඒක මාර්ග සංවර්ධන කටයුතු වෙන්න පුළුවන්. ඒක යටිතල පහසුකම් කටයුතු වෙන්න පුළුවන්. අධ්‍යාපනය, සෞඛ්‍ය මේ කියන හැම ක්ෂේත්‍රයකම තියෙන කටයුතු වෙනුවෙන් වියදම් වෙනුවෙන් රජය දරන්නේ මේ රාජ්‍ය බදු. එහෙනම් ව්‍යාපාරිකයෝ විදියට ඒගොල්ලෝ නිසි පරිදි ඒගොල්ලෝගේ බදු ගෙවීම් කරන්න ඕනේ. දේශීය සම්පත් භාවිතය. ඒතර අපි දන්නවා ව්‍යාපාරිකයින්ට අවශ්‍ය සම්පත් raw material අමුද්‍රව්‍ය වෙන්න පුළුවන් අනිකුත් සම්පත් වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ ගොඩක් විට උත්සාහ කරන්න ඕනේ ඒගොල්ලන්ට අවශ්‍ය නිෂ්පාදන කාර්ය හරි සේවා සැපීම සඳහා අවශ්‍ය වෙන සම්පත් රට තුලින් සපයා ගන්න. දේශීය සම්පත් සහ අමුද්‍රව්‍ය භාවිතය. imported ආනයන අමුද්‍රව්‍ය සහ සම්පත් මත යැපෙන්නේ නැතුව පුළුවන් තරම්
ඒවා දේශීයව සපයා ගන්න. එතකොට තමයි දේශීය ආර්ථිකය ඉහළ නැන්වෙන්නේ. සහ රජයේ නීති රීති රෙගුලාසි ප්‍රතිපත්ති වලට අනුකූල වෙන්න ඕනේ. දැන් රජයේ නීතිමය පද්ධතියක් තියෙනවා නම් රජයේ නීති රීති රෙගුලාසි තියෙනවා නම් ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. රජය ව්‍යාපදිංචි කරන්න කිව්වොත් ඒ ව්‍යාපදිංචි කරන්න ඕනේ. රජයේ කිව්වොත් මෙන්න මේ ගොඩනැගිලි ඉදි කරද්දි මෙන්න මේ සීමාවන් සලකන්න ඕනේ කියලා. ඒතර ඒ අනුව අනුගත වෙන්න ඕනේ. ඒතර පාරිසරික නීති තියෙනවා ඒ අනුව අනුගත වෙන්න ඕනේ. පාරිභෝගික නීති තියෙනවා ඒ අනුව තමන්ගේ භාණ්ඩ හා සේවා සපයන්න ඕනේ. ඒතර ව්‍යාපාර ගත්තොත් මේ රටේ තියෙන නීති රීති රෙගුලාසි වලට අනුකූලව තමයි ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕනේ. සහ නව රැකියා උත්පාදනය. ඒතර අපි දන්නවා රැකියා උත්පාදනය හරිම වැදගත් සංවර්ධන වෙමින් පවතින රටවල් වලට. මොකද බොහෝමයක් සංවර්ධන වෙමින් පවතින රටවල් වල සේවා නියුක්තිය ඉහළ අගයක් ගන්නවා. එතකොට ව්‍යාපාරිකයන්ගේ වගකීමක් තමයි නව රැකියා උත්පාදනය. ඒතර ඒගොල්ලෝ එයාලගේ නිෂ්පාදන ක්‍රමවේදය එහෙම නැත්නම් සේවා සැපීමේ ක්‍රමවේදය තීරණය කරද්දී අර ශ්‍රමය මූලික කරගත්ත ක්‍රම තමයි ඒගොල්ලෝ වැඩියෙන් කරන්න ඕනේ. ප්‍රාග්ධන මූලික කරගත් ක්‍රමවේදයන්ට වඩා. මොකද එතකොට තමයි අපිට නව රැකියා උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. සහ ඒ නව රැකියා දේශීය ශ්‍රමිකයන්ට වඩා වැඩියෙන් ලබා දීමේ අවස්ථාව සලසා දෙන්න ඕනේ. එතකොට තමයි රටේ සමස්තයක් විදිහට තියෙන සේවා නියුක්තිය අපිට අඩු කරගන්න හැකියාව ලැබෙන්නේ. දූෂණයෙන් වැළකීම. කියන්නේ කරප්ෂන්ස්. එතකොට සමස්තයක් විදිහට අපි දන්නවා සංවර්ධන වෙමින් පවතින රටවල වල බොහෝමයක් දූෂණ වංචා සිද්ධ වෙනවා. එතකොට ව්‍යාපාරිකයින් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න ඕනේ ඒ දූෂණ වංචා අවම වෙන ආකාරයෙන්. තමන්ගේ බලය සහ අනිකුත් දේවල් පාරිභෝගිකයන්ට වංචා කරන්න, දූෂණය කරන්න, රජයට වංචා කරන්න, දූෂණය කරන්න සහ වෙනත් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වීමට යොදාගත යුතු නැහැ. සහ සාධාරණ වෙළඳාම දිරිමත් කිරීම. සාධාරණව තමයි ව්‍යාපාරිකයන් කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ව්‍යාපාරික මැදිහත් වීම ඒගොල්ලොන්ගේ ලාභය මුල් කර ගැනීම පමණක්ම නෙවෙයි. ඒ ලාභය මුල් කර ගනිමින් පාරිභෝගිකයාට රජයට සහ අනිකුත් පාර්ශවයන්ට අසාධාරණයක් නොවන සාධාරණ වෙන ක්‍රමවේදයකට තමයි ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන්. එතකොට තමයි සමස්තයක් විදිහට ඒ රටේ ඉන්න හැම කොටසකටම පාරිභෝගිකයෝ, ව්‍යාපාරිකයෝ, රජය සහ අනිකුත් පාර්ශවයන්ට ඒ තම තමන්ගේ තනි අරමුණු කරා ඒ තම තමන්ගේ අපි කියන්නේ ඉන්ඩිවිජුවල් ඔබ්ජෙක්ටිව්ස් ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවසාන වශයෙන් ව්‍යාපාරිකයෝ සමාජ සංවර්ධනය, සෝෂල් වෙල්ෆෙයාර් උපරිම වෙන ආකාරයෙන් තමයි හැසිරෙන්න ඕනේ. ඒතකොට මේව තමයි ව්‍යාපාරවල තියෙන වගකීම්. අපි රජයක් ආර්ථිකයක් තමන්ගේ සංවර්ධන අරමුණු කරා යද්දී ව්‍යාපාරික මෙන්න මේ ආකාරයෙන් තමයි ඒගොල්ලොන්ට ඒ අරමුණු ඉතා ඉක්මනින් අපි කියන්නේ ඇක්සලරේට් කරගන්න පුළුවන් කියලා. ඒතකොට ඒ ඇක්සලරේට් කරගන්න මෙන්න මේ ආකාරයෙන් දායක වීම අපේක්ෂා කරනවා. ඒතකොට ව්‍යාපාරිකයන් මේ විදිහට ආර්ථික සංවර්ධනයට සහ වර්ධනයට දායක වෙන්න පුළුවන්. පස්සේ ඊළඟ තුන්වෙනි කොටසට ගියොත් අපි තුන්වෙනි කොටසේදී රාජ්‍ය ප්‍රතිපත්ති කතා කරනවා. රාජ්‍ය ප්‍රතිපත්ති හරිම වැදගත්. මම කලින් කිව්වත් වගේ ආර්ථිකයක ස්ථාවරත්වයට සහ ආර්ථික වර්ධනය සහ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහ සංවර්ධනයක් කරා යද්දී ආර්ථිකයේ ආර්ථික ප්‍රතිපත්ති හරිම වැදගත්. ආර්ථික ප්‍රතිපත්ති කිව්වොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. මුදල් ප්‍රතිපත්ති සහ ෆිස්කල් ප්‍රතිපත්ති. මුදල් ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ රජය. රජය කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා එතන කොටස් තුනක් තියෙනවා. මධ්‍යම රජය, පළාත් සභා සහ අනිකුත් නගර සභා වගේ ආයතන. එතකොට මුදල් ප්‍රතිපත්තියේදී මූලික වශයෙන්ම අවධානය යොමු කරන්නේ රටේ මුදල් සැපයුම සහ පොලී අනුපාතිකය. ඒ හා සම්බන්ධ ප්‍රතිපත්ති තමයි මුදල් ප්‍රතිපත්ති කියලා කියන්නේ. ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ රජයේ ආදායම් සහ වියදම් සම්බන්ධ ප්‍රතිපත්ති. එතකොට අපි බලමු මේ මුදල් ප්‍රතිපත්ති සහ ෆිස්කල් ප්‍රතිපත්ති වෙන වෙනම කොහොමද කියලා.
අපි ෆිස්කල් ප්‍රතිපත්තිය ඉස්සෙල්ලා සාකච්ඡා කරොත් මම කලින් කිව්වත් වගේ ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ රජයේ ආදායම් වියදම් හා බදු සම්බන්ධ රජය කරන කටයුතු ෆිස්කල් ප්‍රතිපත්තියට ඇතුළත් වෙනවා. එතකොට මේකේ මූලිකම අරමුණ තමයි ආර්ථික සාර්වාර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීම. එතකොට රජයක ආදායම් ඒගොල්ලෝ රජයේ කොහොමද ආදායම් එකතු කරගන්නේ? රජයේ කොහොමද ඒ ආදායම් සමාජ සුබ සාධනයේ උපරිම වෙන ආකාරයෙන් බෙදා හරින්නේ? ඒ කියන දේවල් සම්බන්ධ ප්‍රතිපත්ති තමයි ෆිස්කල් ප්‍රතිපත්ති කියලා කියන්නේ. ඒතර ඒකේ මූලිකම අරමුණ තමයි ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ මූලිකම අරමුණ තමයි ස්ථාවර ආර්ථික ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම සහ ආරක්ෂා කිරීම. කියන්නේ ඒ ෆිස්කල් ප්‍රතිපත්ති දුර්වල වෙන ආර්ථික ස්ථාවරත්වය අඩු වෙනවා. ඒතර ක්‍රමයෙන් ආර්ථිකයක් අස්ථාවරත්වයට තමයි ගමන් කරන්නේ. ෆිස්කල් ප්‍රතිපත්ති හොඳ රාජ්‍ය ආදායම් ව්‍යුහයක්, හොඳ කළමනාකරණය කරන රාජ්‍ය වියදම් ව්‍යුහයක් තියෙනවා කියලා කියන්නේ ඒ රටේ ආර්ථිකය හොඳට ක්‍රියාත්මක වෙනවා. ස්ථාවරයි. හොඳ ආදායම් ව්‍යුහයක් තියෙනවා. ඒ ආදායම් නිසි පරිදි කළමනාකරණය කරන හොඳ කියන්නේ අපි කියන්නේ එක්ස්පෙන්ඩිචර් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එතකොට බැලන්ස් අස්ථාවර වෙන්නේ නැහැ. ආදායම් වියදම් හොඳට පාලනය කරගන්න ඕනේ. ඒ හා සම්බන්ධ සහ බදු මුදල් ඒ හා සම්බන්ධ කටයුතු තමයි ෆිස්කල් ප්‍රතිපත්තියේදී අපි කතා කරන්නේ. එතකොට රජයක අයවැය කියන එක අපි දන්නවා ඇනුවල් බජට් එක ව්‍යාපාරිකයෝ පාරිභෝගිකයෝ සිටිසන්ස්ලා විදිහට අපි හරිම උනන්දුවක් දක්වන කාරණාවක් තමයි වාර්ෂික අයවැය කියලා කියන්නේ. රජයේ වාර්ෂික අයවැය කියලා කියන්නේ අපි හැමෝම බොහොම උනන්දුවක් දක්වන කාරණාවක්. ඒතර ව්‍යාපාරික බලන ඒගොල්ලොන්ට මොන විදිහේ වාසීන්ද ඒකෙන් අත්පත් වෙන්නේ. පාරිභෝගිකතර අපි බලනවා පාරිභෝගිකයෝ සිටිසන්ස්ලා විදිහට අපිට මොනවාද මේ පාර අයවැයෙන් ලැබිලා තියෙන සහ මොන විදිහේ හොඳ වටපිටාවක්ද අපිට ලැබිලා තියෙන්නේ කියන එක පිළිඹු කරන. ඒතකොට රජයේ ආදායම් අයවැය ෆිස්කල් ප්‍රතිපත්ති පිළිඹු කරන හොඳ නිර්ණායකයක්. ෆිස්කල් පොලිසි එක ගත්තොත් එහෙම නැත්නම් ෆිස්කල් පොලිසි මෙවලම් කියන එක ගත්තොත් ඒකේ කොටස් දෙකයි මම කිව්වා වගේ. ඒක රාජ්‍ය ආදායම් සහ රාජ්‍ය වියදම්. රාජ්‍ය ආදායම් ගත්තොත් ඒක කොටස් දෙකයි. ආදායම් ලැබීම් සහ ප්‍රාග්ධන ලැබීම්. ආදායම් ලැබීම් තමයි රජයක මූලිකම ආදායමේ මූලිකම අංගය එහෙම නැත්නම් මූලිකම කොටස වෙන්නේ ආදායම් ලැබීම. ඒතර ආදායම් ආකාර දෙකකින් ලැබෙනවා. බදු ආදායම් සහ බදු නොවන ආදායම්. බදු ආදායම් ගත්තොත් නවතත් කොටස් දෙකයි ඍජු බදු සහ වක්‍ර බදු කියලා. ඒතර අපි මේ බ්‍රේක් ඩවුන් එක වෙනම වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රජයේ වියදම් පාර්ශවය ගත්තොත් රජයේ වියදම කොටස් දෙකයි. revenue expenditure ආදායම් වියදම් කිරීම සහ ප්‍රාග්ධන වියදම්. එතකොට මේ තමයි ෆිස්කල් පොලිසි ටූල්ස් එහෙම නැත්නම් ෆිස්කල් පොලිසි මෙවලම් රජයක් විසින් පාවිච්චි කරන අර කියන ස්ථාවරත්වය රටේ ස්ථාවරත්වය පවත්වා ගන්න. අපි බලමු මේවා විස්තරාත්මකව කොහොමද කියලා. ඒතර මම කිව්වා රජයක කොටස තමයි රාජ්‍ය ආදායමේ මූලිකම කොටස් දෙකක් තියෙනවා. බදු ආදායම සහ බදු නොවන ආදායම. එතකොට ප්‍රාග්ධන ආදායම් වලට වැඩිය මම කිව්වා අපි වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නේ රාජ්‍ය ආදායම් ලැබීම. ප්‍රාග්ධන ලැබීම් වලට වැඩිය. එතකොට රාජ්‍ය ආදායම ගත්තොත් බදු ආදායම significant role එකක් ප්ලේ කරනවා. බදු ආදායම ගත්තොත් ඉතා සුවිශේෂී කාර්යභාරයක් කරන්නේ රාජ්‍ය ආදායමේ බදු ආදායම් කොටස. බදු ආදායම් ගත්තොත් විවිධ බදු ආදායම් තියෙනවා. කියන්නේ විවිධ බදු වර්ග රජයක් විසින් පාරිභෝගිකයන්ගෙන් නිෂ්පාදකයන්ගෙන් සහ වෙනත් ක්‍රමවලින් ලබා ගන්නවා. ඒතර ප්‍රධාන වශයෙන් ආදායම් බදු තියෙනවා.
ආදායම් බදු කියලා කියන්නේ අපේ ආදායම මත අපි ගෙවන බදු. එහෙම නැත්නම් සමාගම් ඒගොල්ලොන්ගේ වත්කම් මත ගෙවන බදු අපි ආදායම් බදු කියලා කියනවා. එකතු කළ අගය මත බදු. කියන්නේ භාණ්ඩ හා සේවා අපි කියන්නේ හෝල්සේල් රීටේල්. එතකොට ඒ සම්බන්ධ බදු අපි එකතු කළ බදු කියලා කියනවා. සුරා බදු. සුරා බදු කියලා කියන්නේ මත්පැන් සහ සිගරට් වගේ ඒ දුම්පානය සම්බන්ධ බදු සුරා බදු. ඊපස්සේ ආනයන බදු තියෙනවා. අපි මොනවා හරි ඉම්පෝට් කරනවා නම් අපෙන් බද්දක් අය කරනවා. එතකොට ඒ බදු, රේගු බදු. අපි කස්ටම් ඩියුටිස් කියලා කියන්නේ. අපි වාහනයක් ගෙන්නනවා වෙන්න පුළුවන්. එතකොට අපිට ඒ අදාළ බදු ප්‍රමාණයක් තියෙන එක ගෙවන්න ඕනේ රේගු බදු. සහ වෙනත් බදු වර්ග තියෙනවා. අපි හිතමු ටෙලිකමියුනිකේෂන් ටැක්ස් එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ටෙලිකමියුනිකේෂන් ටැක්ස් එකක් තියෙනවා. ඔය වගේ විවිධාකාර බදු වර්ග තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කිහිපයක් පමණයි. මේ බදු වර්ගත් වාර්ෂික වෙනස් වෙන බදු තියෙනවා. ඒ බදු අනුපාත වෙනස් වෙන තත්වයන් තියෙනවා. ඉතින් ඒවා කාලෙන් කාලෙට මේ බදු ව්‍යුහය වෙනස් වීම වලට ලක් වෙනවා. ඒ වෙනස් වීම එක්ක බදු වර්ග අයකර සමහර බදු අයින් කරලා ඉවත් කරනවා, සමහර බදු අලුතින් හඳුන්වලා දෙනවා. ඒ වගේ මේ බදු ස්ට්‍රක්චර් එක වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන්. ඊළඟට බදු නොවන ආදායම්. අපි බලමු මේ දෙක වෙන් වශයෙන්. බදු ආදායම ගත්තොත් ඔයගොල්ලන්ට මතකයි අපි කතා කරා කොටස් දෙකක් තියෙනවා, ඍජු බදු සහ වක්‍ර බදු කියලා. ඒතර ඍජු බදු කියලා කියන්නේ අපි කෙනෙක්ගෙන් ඍජුවම අය කරගන්න බදු. ඒ කියන්නේ ඒ බද්ද ඒ ගෙවිය යුතු පාර්ශවයට විතැන් කරන්න බෑ තව කෙනෙක්ට. ඒතර එහෙම බදු අපි ඍජු බදු කියලා කියනවා. විතැන් කළ නොහැකි බදු ඍජු බදු කියලා කියන. දැන් උදාහරණයක් විදිහට අපේ ආදායම මත අපි බදු ගෙවන්න ඕනේ. ඒතර අපේ ආදායම මත බදු ගෙවද්දී ඒ බද්ද අපිට වෙන කෙනෙක්ට විතැන් කරන්න බෑ. දැන් මගේ ආදායමට මට බදු ගෙවන්න ඕනේ. එතන මගේ පඩියට මම ගෙවන බද්ද මට තව කෙනෙක්ට විතැන් කරන්න බෑ. මං වෙනුවෙන් තව කෙනෙක් ඒක ගෙවන්න බෑ. ඒතර ඒවා තමයි අපි ඍජු බදු කියලා කියන්නේ. වක්‍ර බදු කියලා කියන්නේ මේ බදු විතැන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට නිෂ්පාදකයන් ගෙවන්න ඕනේ බදු වලින් කොටසක් ඒගොල්ලන්ට පාරිභෝගිකයන්ට විතැන් කරන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ ගෙවන්න ඕනේ බද්ද පාරිභෝගිකයෝ ලවා ගෙවනවා. ඒතර ඒ බදු විතැන් කරන්න පුළුවන්. ඍජු බදු ගත්තොත් ඍජු බදු වර්ග කීපයක් තියෙනවා. පුද්ගල ආදායම් බදු අපේ ආදායම මත අපි ගෙවන බදු. සමාගම් බදු. සමාගම් මේගොල්ලෝගේ ආදායම් සහ වත්කම් මත ගෙවන බදු. රඳවා ගැනීමේ බදු. withholding tax ඔය අපි දැන් ලොටරි එකක් ගත්තොත් එහෙම වගේ ගෙවන්න ඕනේ ඒවා තියෙනවා ඒ ප්‍රාග්ධන ලාභ මත බදු. ඒතර මේවා තමයි ඍජු බදු. කියන්නේ අපි මේවා උපයන කෙනා ඒවා අනිවාර්යෙන් මේක ගෙවන්න ඕනේ රජයට. වක්‍ර බදු ගත්තොත් VAT එකතු කළ අගය මත බදු. අපි කතා කරන්නේ මේ බදු වර්ග අපි කතා කරා. රේගු බදු, සුරා බදු. දැන් ජාතිය ගොඩනැගීමේ බද්ද ගත්තොත් අපි ඒක කලින් තිබ්බ බදු වර්ගයක්. ඒක දැන් නැහැ. ඒතර මේ වගේ බදු වක්‍ර බදු කියලා කියනවා. ඒ කෙලින්ම අපි ඒ ගෙවන්න ඕනේ නැහැ. ඒක අපිට තව කෙනෙක්ට විතැන් කරලා ඒ බදු අය කරගන්න පුළුවන්. රජයේ බදු නොවන ආදායම ගත්තොත් ඒක කොටස් කීපයක් තියෙනවා. ලාභ සහ ලාභාංශ. ඔයගොල්ලෝ දන්නවා ලාභ සහ ලාභාංශ කියන්නේ මොනවාද කියලා. ඒතර රජයේ ආයතනයන්ගෙන් ලද ලාභ හා ලාභාංශ තමයි මේ වර්ගයට අයිති වෙන්නේ. ගාස්තු සහ අය කිරීම. දැන් රජයක් අපෙන් විවිධ ගාස්තු හා අය කිරීම කරන. උදාහරණයක් විදිහට අපි ඇනුවලි අපේ වාහනේ බලපත්‍රය ආදායම් බලපත්‍රය අලුත් කරන්න ඕනේ. එතකොට අපි රජයට ගාස්තුවක් ගෙවන්න ඕනේ. එතකොට ඒවා ගාස්තු සහ අය කිරීම. පොලි ආදායම්. රජයේ ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරාම ඒ ඉන්වෙස්ට් එකට ඒගොල්ලෝ ගන්න පොලි ආදායම. සහ වෙනත් ආදායම් වර්ග තියෙන පුළුවන්. උදාහරණයක් විදිහට ලොතරැයි ආදායම් ඒ වගේ දේවල්. ඒතර මේ රජයේ බදු නොවන ආදායම්. නමුත් බදු නොවන ආදායම් වලට වඩා වැදගත් වෙන්නේ වැඩි
ආදායමක් රජු උපය ගන්නේ රාජ්‍ය බදු ආදායම හරහා. රජයේ වියදම් ගත්තොත් කොටස් දෙකයි පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම්. නැත්තම් මේකට වර්තන වියදම් කියලාත් කියනවා. ඒ කියන්නේ කෙටි කාලීනව අපි කියන්නේ අවුරුද්දක් ඇතුළත රජයකට දරන්න ඕන වියදම් අපි නැවත ගෙවන්න ඕන වියදම් අපි පුනරාවර්තන වියදම් කියලා කියනවා. දැන් උදාහරණයක් ගත්තොත් රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප් සහ වේතන. එතකොට හැම අවුරුද්දකම හැම මාසෙකම මේ වේතන රාජ්‍ය සේවකයන්ට ගෙවන්න ඕන. එතකොට ඒවා පුනරාවර්තන වියදම්, පොලී ගෙවි වගේ දේවල්. ප්‍රාග්ධන වියදම් ගත්තොත් ඒවා ආයෝජන, මාර්ග ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම, පාලම් ඉදිකිරීම මේවා ප්‍රාග්ධන වියදම්. රාජ්‍ය වියදම මේ ආකාරයෙන් තමයි සංයුක්ත වෙන්නේ. එතකොට අපි බලමු ඒ ෆිස්කල් ප්‍රතිපත්තිය. එතකොට ෆිස්කල් ප්‍රතිපත්තිය කියන එක මම කිව්වා රාජ්‍ය ආදායම් වියදම් සම්බන්ධ රජයේ තියෙන ඒ කටයුතු මෙහෙයවීමේ ක්‍රමවේදය තමයි ෆිස්කල් පොලිසිස් කියලා කියන්නේ. රජයේ මුදල් ප්‍රතිපත්තිය. මුදල් ප්‍රතිපත්තියේදී මූලිකම වෙන්නේ රටේ මුදල් සැපයුම සහ පොලි අනුපාතිකය පාලනය කිරීම. ඒතොර ඒකට විවිධ ක්‍රම රජයන් යොදා ගන්නවා. දැන් ආදායම් ගන්න බදු ආදායම්, බදු නොවන ආදායම්, ඍජු බදු, වක්‍ර බදු තිබ්බා වගේ, වියදම් ගත්තොත් ප්‍රාග්ධන වියදම්, වර්තන වියදම් තිබ්බා වගේ රජයක මුදල් ප්‍රතිපත්තියෙන් කරන්නේ ඒ රටේ මුදල් පාලනය සහ පොලි අනුපාතිකය පාලනය කිරීම. එතකොට ඒකේ මූලිකම අරමුණ තමයි දේශීය ආර්ථිකය තුළ මිල ස්ථාවරත්වය පවත්වාගෙන යාම. ඒ කියන්නේ උද්දමනයකට යා නොදී පුළුවන් තරම් ආර්ථිකයේ දේශීය මිල මට්ටම, සමස්ත මිල මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාම. එතකොට ඒක රටක ස්ථාවරත්වයට හරිම වැදගත්. දැන් මේ දවස්වල ගොඩාක් ආර්ථිකයන් වල උද්දමනය වැඩි. දැන් අපි ලංකාව ගත්තත් තත්ත්වය මේ පැන්ඩමික් එකත් එක්ක ඒ තත්ත්වය එහෙම තියෙනවා. එතකොට පුළුවන් තරම් ස්ථාවරව පවත්වාගෙන යාම තමයි මුදල් ප්‍රතිපත්තියෙන් අරමුණු වෙන්නේ. එතකොට රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. දැන් බලමු මුදල් සැපයුම සහ පොලි අනුපාතිකය පාලනය කරන්න මහ බැංකුව ගන්න උපක්‍රම මොනවාද? එහෙම නැත්නම් මෙවලම් මොනවාද කියලා. මූලික වශයෙන්ම මෙවලම් කීපයක් තියෙනවා. එකක් තමයි පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය ගත්තොත් ඒකේ කොටස් තුනක් තියෙනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය අපි SDFR කියනවා. නිත්‍ය ණය පහසුකම් අනුපාතය SLFR කියලා කියනවා. බැංකු පොලි අනුපාතිකය. ඊට අමතරව තියෙනවා සංචිත අවශ්‍යතා වෙනස් කිරීම, විවෘත වෙළඳපළ කටයුතු, වට්ටම් අනුපාත වෙනස් කිරීම සහ ණය සීමා පැනවීම. අපි බලමු එකින් එක මේවායි මොනවාද කියන්නේ කියලා. පොලි අනුපාතිකයේ පළවෙනිම පොලි අනුපාතික වර්ගය තමයි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය කියලා කියන්නේ. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය කියලා කියන්නේ වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන් ඔවුන්ගේ අතිරික්ත මුදල් මහ බැංකුවේ ඇති රජයේ සුරකුම්පත්වල ආයෝජන කිරීමේදී ගෙවන පොලි අනුපාතිකයට තමයි අපි කියන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියලා. එතකොට නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියලා කියන්නේ අනිත් පැත්තෙන් වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන් රජයේ සුරකුම්පත් ඇපයට තබලා මහ බැංකුවෙන් අර මුදල් ලබා ගැනීමේදී අය කරන පොලි අනුපාතිකයට තමයි අපි කියන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියලා. බැංකු පොලි අනුපාතිකය කියලා කියන්නේ ද්‍රවශීලතා දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙන වාණිජ බැංකු වලට ශ්‍රී ලංකා මහ බැංකුව අවසාන ණය දෙන්නා විදිහට සපයනු ලබන ණය සඳහා අය කරන පොලි අනුපාතිකයට තමයි අපි කියන්නේ බැංකු පොලි අනුපාතිකය කියලා. ඊළඟ උපක්‍රමය එහෙම නැත්නම් මෙවලම තමයි සංචිත අවශ්‍යතා වෙනස් කිරීම. සංචිත අවශ්‍යතා වෙනස් කිරීම කියලා කියන්නේ වාණිජ බැංකුවල පවතින තැන්පතු වලට අදාළව මහ බැංකුවේ පවත්වාගත යුතු තැන්පතු ප්‍රමාණය කොච්චරක්ද කියන එක තමයි සංචිත අවශ්‍යතා වෙනස් කිරීම කියලා කියන්නේ.
සංචිත අවශ්‍යතා වෙනස් කිරීම මගිනුත් මුදල් සැපයුම පාලනය කිරීම තමයි කරන්නේ. මෙතනදි වෙන්නේ වාණිජ බැංකුවල පවතින තැන්පතු වලට අදාළව මහා බැංකුවේ ඒගොල්ලෝ පවත්වාගත යුතු වෙනවා යම් තැන්පතු ප්‍රමාණයක්. එතකොට ඒක වෙනස් කිරීම අඩු වැඩි කිරීම මගින් රටේ මුදල් සැපයුම අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට සංචිත අවශ්‍යතාව වෙනස් කිරීම කියන එකෙන් අදහස් කරන්නේ ඒක. මහා බැංකුව විසින් රජයේ සොරකුම්පත් මිලට ගැනීම හා විකිණීම විවෘත වෙළඳපොළ කටයුතු වලට අයිති වෙන. ඒතර ඒ තුලිනුත් මුදල් සැපයුම සහ පොලි අනුපාතිකය පාලනය කිරීමක් කරන්න පුළුවන්. එතන රාජ්‍ය මැදිහත් වීමක් සිද්ධ වෙන නිසා. වට්ටම් අනුපාත වෙනස් කිරීම තව උපක්‍රමයක් මහා බැංකුව විසින් භාවිතා කරන රටේ මුදල් සැපයුම සහ පොලි අනුපාතිකය පාලනය කිරීම සඳහා. එතකොට මෙතනදි වෙන්නේ අපි දන්නවා සුරකුම්පත් මිලට ගන්න ගැනුම්කරුවන් මිලට ගන්නන්ට එහෙම නැත්නම් ආයෝජකයින්ට ඒවා කල් ඉක්ුත් වීමට පෙර වාණිජ බැංකුව වලට ඉදිරිපත් කරලා මුදල් කරගන්න පුළුවන්. කල් ඉක්ුත් වීමට පෙර වාණිජ බැංකුව වලට ඉදිරිපත් කරලා වට්ටම් අනුපාතික ලබා ගන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් වලින් තුලිනුත් පුළුවන් මුදල් සැපයුම රටේ මුදල් සැපයුම පාලනය කරන්න. අනිත් එක තමයි ණය සීමා පැනවීම. ණය සීමා පැනවීම ආකාර දෙකකට කරනවා. ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම සහ ගුණාත්මක ණය සීමා පැනවීම. ප්‍රමාණාත්මක ණය සීමා පැනවීමේදී කරන්නේ රටේ සමස්ත මුදල් සැපයුමට බලපෑම් ඇති කරන බැංකු ණය ප්‍රමාණය පාලනය කිරීම. ගුණාත්මක ණය පාලනයේදී සිද්ධ වෙන්නේ ණය ගැනීමේ දිශාව. ණය එහෙම නැත්නම් ණය ගලා යෑමේ දිශාව පාලනය කිරීම තමයි ගුණාත්මක ණය පාලනයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ කියන ප්‍රතිපත්ති එහෙම නැත්නම් මේ කියන මෙවලම් සහ උපක්‍රම පාවිච්චි කරලා තමයි මහා බැංකුව රටේ මුදල් සැපයුම සහ පොලි අනුපාතිකය පාලනය කරන්නේ. අපි දැන් බලමු කොහොමද මුදල් ප්‍රතිපත්ති මෙවලම් මුදල් සැපයුම පාලනය කරන්න මහා බැංකුව යොදා ගන්න කියලා. අපි මුලින් කතා කරා වගේ මුදල් ප්‍රතිපත්ති උපකරණයක් ලෙස ණය පාලනය කිරීම මහා බැංකුවේ ඍජු මුදල් උපාය මාර්ගයක්. එතකොට එතනදී ගුණාත්මක මුදල් පාලනයක් සහ ප්‍රමාණාත්මක මුදල් පාලන මිනුම් කියන ක්‍රම දෙකම මහා බැංකුව විසින් පාවිච්චි කරනවා සහ ඊට අමතරව ණය මුදල් ආපසු ගෙවීමේ කාලය සුරකුම්පත් පාලනය කිරීමට පාලනය කිරීමේ කොන්දේසි වගේ දේවල් සියලු දේ පාලනය කරන්නේ මහා බැංකුව මගින්. ඒතකොට වාණිජ බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන ණය දුන්නත් ඒගොල්ලොන්ට කැමැති පොලි අනුපාතිකයෙන්ට කැමැති පොලි කාල සීමාවකට එහෙම දෙන්න බෑ. ඒ හැම දෙයක්ම පාලනය කරන්නේ මහා බැංකුව විසින්. අපි බලමු දැන් මේ ණය අනුපාතිකය කොහොමද සමස්තයක් විදිහට රටේ සංවර්ධනයට සහ ව්‍යාපාරිකයින්ගේ ලාභවලට බලපාන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මහා බැංකුව පොලි අනුපාත අඩු කරොත් මොකද වෙන්නේ? පොලි අනුපාත අඩු කිරීමත් සමග ආයෝජන දිරිමත් වෙනවා. ඒතර ආයෝජන වැඩි වෙනවා. ආයෝජන වැඩි වෙනවා කියන්නේ සමස්තයක් විදිහට රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වීමේ ප්‍රතිඵලයක් තමයි භාණ්ඩ හා සේවාවල මිල අඩුවීම. මොකද සමස්තයක් විදිහට නිෂ්පාදනය වැඩි වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් භාණ්ඩ හා සේවා මිල අඩු වෙනවා. ඒතර ඔය කාරණා දෙකම එකතු වුනහම සමස්තයක් විදිහට ව්‍යාපාරිකයන්ගේ විකුණුම් වැඩි වෙනවා. විකුණුම් වැඩි වෙනවා කියන්නේ ඒගොල්ලොන්ගේ ලාභය නිතින්ම ඉහළ යනවා. ඒතර පොලි අඩු වෙන තරමට රටට වාසි දායක වෙනවා. ඒ හින්දා තමයි මේ දවස්වල ලංකාවේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් පොලි අනුපාතිකයේ අඩුවීමක් මීට වසර දෙකකට විතර කලින් තිබ්බට වඩා වැඩි. එතකොට ඒකේ අනිත් පැත්ත තමයි සිද්ධ වෙන්නේ පොලි අනුපාතිකය ඉහළ දැමීමකින්. පොලි අනුපාතිකය ඉහළ දැමීමදී වෙන්නේ ආයෝජකයන් අධෛර්යමත් වෙනවා. ඒතර ආයෝජන අඩු වෙනවා. ආයෝජන අඩුවීමේ ප්‍රතිඵලයක් තමයි සමස්ත නිෂ්පාදනයේ අඩුවීම. සමස්ත නිෂ්පාදනය අඩු වෙනවා කියලා කියන්නේ භාණ්ඩ හා සේවා මිල නිතින් ඉහළ යනවා. සහ ඒගොල්ලොන්ගේ විකුණුම් අඩු වෙනවා. විකුණුම් අඩුවීම කියලා කියන්නේ අනිත් පැත්තට ව්‍යාපාරිකයන්ගේ ලාභ අඩුවීම. එතකොට මහා බැංකුව විසින් ඒක නිසා මනා මුදල්
සැපයුමක් සහ පොලි අනුපාතික පාලනයක් කරගෙන යන්න ඕනේ රටේ. එහෙම නැත්නම් ආර්ථිකයේ මනා ස්ථාවරත්වය සඳහා. අපි දැන් යනවා කතා කරන්න මේ කොටසදී අපි කතා කරන්නේ පාරිභෝගික ආරක්ෂණය පිළිබඳව. ඒතර පාරිභෝගික ආරක්ෂණය හරිම වැදගත්. මොකද විකුණන ඕනම බඩුවක් ගන්න ලබා දෙන තත්ත්වයක් රටකට සුදුසු නැහැ. ඒතර පාරිභෝගිකයින්ට හැම වෙලේම අවස්ථාව තියෙන්න ඕනේ හොඳ භාණ්ඩ තෝරාගෙන පාවිච්චි කිරීම. හොඳ ගුණාත්මක භාණ්ඩ තෝරාගෙන පාවිච්චි කිරීමේ හැකියාවක් පාරිභෝගිකයින්ට තියෙන නිසා ඒ වෙනුවෙන් නීතිමය පසුබිමක් තියෙන්න ඕනේ. ඒතර පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ ගනුදෙනු කරුට ඔහු හෝ ඇය ගෙවන මුදලට ප්‍රමාණවත් තෘප්තියක් ලැබීම සහතික කරන නීත්‍යානුකූල ආවරණයක්. අපි ගෙවන මුදලට අපි භාණ්ඩ හා සේවා පාවිච්චි කිරීමේ මූලිකම පරමාර්ථය තමයි ඒ අදාළ අවශ්‍ය තෘප්තිය ලබා ගැනීම. එතකොට අපි ගෙවන මුදලට ඒ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ලැබෙන උපයෝගීතාවය අපිට උපරිම කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ මුදලට ඒ ලැබෙන තෘප්තිය මුදලට වඩා ලැබෙන තෘප්තිය වැඩි වෙන්න ඕනේ. ඒතර එහෙම නොවන තත්ත්වයන් තියෙනවා වර්තමාන මේ හරිම සංකීර්ණ ලෝකයක අපි ජීවත් වෙන සංකීර්ණ ව්‍යාපාරික ලෝකයක. එතකොට මේ දූෂණ, වංචා, රැවටීම් මේ වගේ දේවල් හරි සුලභව සිද්ධ වෙනවා. ඒතර පාරිභෝගිකයන් ඒ දේවල් වලින් ව්‍යාපාරිකයන්ගේ වංචා දූෂණ වලින් වළක්වා ගැනීමේ නීතිමය රාමුවක් තියෙනවා. නීතිමය ආවරණයක් පාරිභෝගිකයන්ට තියෙනවා. ඒතර පාරිභෝගික ආරක්ෂණයෙන් කතා කරන්න යන්න ඒ නීතිමය ආවරණය ගැන. ඒතර පාරිභෝගික ආරක්ෂණයක් අවශ්‍ය වෙලා තියෙන්නේ ඇයි අපිට? කියන්නේ ව්‍යාපාරිකයෝ තමන්ගේ ලාභ උපරිම කර ගැනීමේ අරමුණට යද්දී අපි යන්නේ පාරිභෝගිකයෝ විදිහට අපේ තෘප්තිය උපරිම කර ගැනීමේ අරමුණකට. ඒතර ව්‍යාපාරිකයෝ ලාභය මුල් කරගෙන යන නිසා සමහර විට පාරිභෝගික සුබ සාධනය සහ සමාජ සුබ සාධනය යම් අවස්ථාවලදී මගහැරෙන්න පුළුවන්. එතකොට අපිට පාරිභෝගික විදිහට ලැබිය යුතු දේ නෙමෙයි ලැබෙන්නේ. ඒක නිසා අපිට ඒන් වළක්වා ගැනීමට අපිට නීතිමය රාමුවක් තියෙන්න ඕනේ. එතකොට මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ වෙළඳපළ ගත්තොත් අපි දැන් හරිම සංකීර්ණ වෙළඳපළ තත්ත්වයක ජීවත් වෙන සංකීර්ණ ලෞකික ගෝලීයකරණය වෙච්ච බහුල කියන්නේ භාණ්ඩ හා සේවා හරිම බහුලයි. විවිධ වර්ගයේ භාණ්ඩ තියෙනවා. එකම දේ සඳහා විවිධ වර්ගයේ භාණ්ඩ තියෙනවා. ඒකට අපි දන්නේ නැහැ මොනවද හොඳ භාණ්ඩ මොනවාද නරක භාණ්ඩ, good quality products එනවා, low quality products එනවා. ඒතර අපි රැවටීම් වංචා වලට අසු වෙන්න පුළුවන්. ඒතර එහෙම වුණොත් ඒ කියන්නේ අපිට හරියට fake products හරියට තියෙනවා. the original brand එකටම ඒ විදිහටම හදලා තියෙන fake product එක තියෙනවා. Apple phone එකක් ගත්තොත් ඒකේ fake එකක් තියෙනවා. Nike brand එක ගත්තොත් ඒකේ fake එකක් තියෙනවා. ඒතර මේ භාණ්ඩ හා සේවා සුලභත්වය එක කාරණාවක්. සහ වෙළඳපොලේ අක්‍රමිකතා වැඩි. ව්‍යාපාරික සමහර ව්‍යාපාරික ඔක්කොම නෙමෙයි. සමහර ව්‍යාපාරිකයන් ලාභය මුල් කරගෙනම යන්නේ. මොනවා හරි වංචා දූෂණ හරි කරලා පාරිභෝගිකයන්ට ගුණාත්මක නොවන භාණ්ඩ හා සේවා සපයලා ලාභ ලබා ගැනීම අරමුණු වලට යනවා. ඒ වගේ දේවල් බහුලයි. ඒ හින්දා අපිට ආවරණයක් තියෙන්න ඕනේ. ඒ වගේ වැලකෙන්න, ඒ වගේ දෙයක් වුණොත් ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න, ඒ අවශ්‍ය වන්දි ලබා ගන්න අපිට නීතිමය රාමුවක් තියෙන්න ඕනේ. සහ දැන් නිදහස් වෙළඳාම තමයි හැම තැනකම අපිට තියෙන නිදහස් වෙළඳාම. සහ මේ වෙළඳාම හරිම සංකීර්ණත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කියන කාරණාත් එක්ක පාරිභෝගික ආරක්ෂණය කියන එක සමහර තැන්වලදී බිඳ වැටිලා තියෙනවා. ඒක නිසා අපිට මේ නීතිමය පද්ධතියක අවශ්‍යතාවය තියෙනවා. අපි දැන් බලමු පාරිභෝගිකයාට තියෙන අයිතිවාසිකම් මොනවාද? මොනවා වෙනුවෙන්ද පාරිභෝගිකයාට තමන් වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්? ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය. කියන්නේ භාණ්ඩ හා සේවා පාවිච්චි කිරීමේදී ඒ භාණ්ඩ හා සේවා අපේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. ඒක අපේ අයිතිය. භාණ්ඩ හා සේවා පාවිච්චි කිරීමේදී අපිට වෙන අනතුරු සහ වෙනත් හානි වලින් අපි ආරක්ෂා වෙන්න ඕනේ. සහ ඒ අයිතිය වෙනුවෙන් අපිට පෙනී සිටීමේ හැකියාවක් තියෙනවා. සහ තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අපි පාවිච්චි කරන භාණ්ඩ හා සේවා පිළිබඳ පූර්ණ දැනුවත්භාවයක් ලබා ගැනීමට අපිට ලබා ගැනීම අපේ අයිතියක්. අපි භාණ්ඩය මිලට ගන්න පෙර අපිට ඒ අදාළ වෙළඳ නියෝජිතයෙක්ගෙන් අහන්න පුළුවන් ඒ භාණ්ඩයට අදාළ අවශ්‍ය සියලු විස්තර.
සහ භාණ්ඩ තෝරා ගැනීමට අපිට අයිතියක් තියෙනවා. භාණ්ඩ අපිට ගොඩක් තියෙන දේ ගොඩක් වෙළඳපළට ගියොත් භාණ්ඩ තෝරා ගැනීම අපිට කිරීමේ හැකියාවක් තියෙන ගොඩක් භාණ්ඩ තියෙනවා. ඒ අතරින් අපිට තෝරා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. සහ භාණ්ඩ පිළිබඳ යම් පැමිණිලි එහෙම නැත්නම් අපේ තියෙන වෙනත් කන්සර්න්ස් ඉදිරිපත් කරන්න අපිට අයිතියක් තියෙන්න ඕනේ. ඒ සඳහා අපිට අයිතිවාසිකමක් තියෙනවා. භාණ්ඩ හා සේවා පාවිච්චි කිරීමෙන් අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම අපේ අයිතියක්. ඒක තව කෙනෙකුට අවිලා නතර කරන්න බෑ. නෑ ඔයාට බෑ. මේ භාණ්ඩ හා සේවා පාවිච්චි කරන්න බෑ කියලා. එහෙම නෑ. අපිට මුදල් ගෙවලා අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමේ අයිතියක් තියෙනවා. සහ භාණ්ඩයක් හා සේවාවක් පාවිච්චි කිරීමෙන් අපිට යම් අගතියට පත්වීමක් සිදු වුණා නම් යම් හානියක් සිදු වුණා නම් ඒ සඳහා වන්දි ලබා ගැනීමේ අයිතිය පාරිභෝගිකයෝ විදිහට අපිට තියෙනවා. සහ පාරිභෝගික අධ්‍යාපනය ලබා ගැනීමට ඒ අවශ්‍ය දැනුම කුසලතාවය වර්ධනය කර ගැනීමට අපිට අයිතියක් තියෙනවා. ඒ අවශ්‍ය තෝරා ගැනීම සිදු කිරීමට. සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමත් පාරිභෝගිකයෝ විදිහට අපිට තියෙන අයිතිවාසිකමක්. එතකොට අපි බලමු අයිතිවාසිකම් විතරක් නෙමෙයි. අපිට වගකීමුත් තියෙනවා. පාරිභෝගිකයෝ විදිහට අපිට වගකීමුත් තියෙනවා. වගකීම් කීපයක් තියෙනවා. මොනවාද මේ වගකීම්? විවේචනාත්මක දැනුවත්භාවය. භාණ්ඩ හා සේවා මිලට ගැනීමට බෙර ඒ භාණ්ඩ හා සේවා පිළිබඳ අවශ්‍ය අදාළ තොරතුරු අපිට අවශ්‍ය ආකාරයෙන් ලබා ගැනීම දැනුවත් වීම අපේ වගකීමක්. එතකොට ඒ භාණ්ඩය පිළිබඳ නිසි කරුණු කාරණා විමසීමකින් තොරව භාණ්ඩය මිලට අරගෙන ඒකෙන් අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒකෙන් අපේ අපේක්ෂාවන් ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ පිළිබඳ නිකම්ම ගිහින් පැමිණිලි කරලා වන්දි ලබා ගන්න හරි ඒක රිවර්ස් කර ගන්න හරි නෙමෙයි. ඊට ඒක කරන්න කලින් අපි ඒ ගැන දැනුවත් වෙලා තියෙනවද? එතකොට ඒක අපේ වගකීමක්. සහ සක්‍රීය සහභාගීත්වය. අපි ගෙවන මුදලට සාධාරණ භාණ්ඩයක් හා සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය සාධාරණ ගනුදෙනුවක නිරත වීම පාරිභෝගිකයෙකු විදිහට අපේ වගකීමක්. එතකොට මේ සක්‍රීය සහභාගීත්වය ඒ ගැන කතා කරලා ඒ ගැන ප්‍රශ්න අහලා ඒ අවශ්‍ය දේවල් ලබා ගැනීම සාධාරණ ගනුදෙනුවක් කර ගැනීම අපේ වගකීමක්. සහ අපි භාණ්ඩ හා සේවා පරිහරණය කිරීමේදී සමාජය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ පරිහරණය නිසා අපේ පරිභෝජනය නිසා තවත් කෙනෙක්ට හානියක් අවඩක් සිදු නොවිය යුතුයි. ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක අපේ වගකීමක්. දැන් උදාහරණයක් විදිහට අපි මහජනතාව ගැවසෙන ස්ථානයක දුම්පානය කිරීම නොකළ යුතු දෙයක්. ඒකෙන් තව කෙනෙක්ට හානියක් සිද්ධ වෙනවා. ඒතර අපේ පරිභෝජනය තව කෙනෙක්ගේ අගතියට හේතුවක් නොවිය යුතුයි. ඒ ගැන අපිට වගකීමක් තියෙනවා. සහ අපි භාණ්ඩ හා සේවා පරිහරණය කිරීමේදී ඒක පරිසරයට හිතකර වෙන්න ඕනේ. ඒක පරිසරයට හානියක් සිදු නොවෙන්න ඕනේ. අපි මොනවා හරි පාවිච්චි කරලා ඒකේ ඉවත දැනෙන ද්‍රව්‍ය හැමතැනම දාන්න ඕනේ. ඒකෙන් පරිසර හානියක් සිද්ධ වෙන්නේ. ඒ වගේ දේවල් වලට අපි යොමු වෙන්න හොඳ නැහැ. කියන්නේ ඒක අපේ වගකීමක්. සහ සහයෝගීතාවය. අපිට යම් භාණ්ඩයක් යම් සේවාවක් පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා නම් අනිත් අයත් එක්ක එකතු වෙලා ඒ අනිත් පාරිභෝගිකයන් සමග එකතු වෙලා ඒ ගැටලු निराකරණය කර ගැනීම අපේ වගකීමක්. ඒතකොට මේවා තමයි මූලික වශයෙන් පාරිභෝගිකයන්ගේ වගකීම්. පාරිභෝගික ආරක්ෂණය සලසා ගන්නවා සමගම අපිට ඒ පාරිභෝගිකයන් විදිහට යම් වගකීම් ප්‍රමාණයකුත් තියෙනවා. වෛද්‍යවාසිකම් භුක්ති විඳින්න අපි ඉස්සෙල්ලාම වගකීමක් දරන පාරිභෝගිකයන් බවට පත්විය යුතුයි. එතකොට තමයි අපිට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉඳින්න සහ ඒ අයිතිවාසිකම් දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අන්තිම කොටස අපි මේකදී කතා කරන්නේ කොහොමද රජයේ පාරිභෝගික ආරක්ෂණය සඳහා දායක වෙන්නේ කියලා. එතකොට පාරිභෝගික ආරක්ෂණය සලසා දීමට ශ්‍රී ලංකා රජයේ විවිධ ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් කීපයක් මෙතන මම සඳහන් කරලා තියෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය ඔයගොල්ලන්ට යම් පාරිභෝගිකයෝ විදිහට යම් අසාධාරණයක් සිද්ධ වුණා නම් පාරිභෝගික අධිකරණයේ පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා ඒ යම් සේවාවන් සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, MOH එක, ඩිවිෂනල් සෙක්‍රටරියට් ඔෆිසර්ස් මේ හැම ආයතනයක් කරාම ඔයගොල්ලන්ට යම්
පාරිභෝගික ආරක්ෂණයට තර්ජනයක් වන අවස්ථාවන් වලදී ඒ සඳහා ක්‍රියාත්මක වීමක් කරන්න පුළුවන්. එතකොට මීට අමතරව මේට අමතරව තවත් විවිධ ආයතන ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ හැම ආයතනයක් හරහාම පාරිභෝගික ආරක්ෂණය තහවුරු කරනවා. එතකොට මේ කියන කාරණා තමයි අද අපි රාජ්‍ය සහ ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය කියන මාතෘකාව යටතේ කතා කළේ. ඒ හරහා අපි කොටස් 6ක් කතා කරා. රජයේ වගකීම් මොනවාද ව්‍යාපාරාංශය වෙනුවෙන්? ව්‍යාපාරිකයන්ට කොහොමද ආර්ථික වර්ධනය සංවර්ධනය එහෙම නැත්නම් රජය වෙනුවෙන් දායක වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ෆිස්කල් ප්‍රතිපත්ති ගැන කතා කරා, මූල්‍ය ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති ගැන කතා කරා සහ පාරිභෝගික ආරක්ෂණය කතා කළා. පාරිභෝගික ආරක්ෂණය උදෙසා කොහොමද රජයේ මැදිහත් වීම කියන කාරණාව කතා කරා. එහෙනම් මේක තමයි අපි අද දවසේ මේ සෙෂන් එකේදී අවධානය යොමු කළේ. ඔබ හැමෝටම ස්තුතියි.